මොකද මේ දුර්වල තමන්ට වඩා දුර්වල එක්කෙනාට කරු කරනකොට තමන්ගේ හිත ඒකට දිනන්න වෙනවමද නැද්ද? දිනන්න වෙනවමනේ. මොකද තමන්ට දුර්වල වඩා දුර්වල එක්කෙනාට කරු කරන්න අපේ හිත එච්චර කැමති එකක් නේ. අපි කැමති නැහැ. තමන්ට වඩා පහළ තමන්ගෙන් ගැපෙන තමන්ගෙන් නඩත්තු වෙන එක්කෙනෙකුට කරු කරන්න කැමති නැහැ අපේ හිත. එතකොට අපි අපට වඩා පහළ තලයක ඉන්න කෙනෙකුට උනත් අවංකව කරු කරලා කටයුතු කරනවා කියන එකේ අදහස තමයි අපේ හිත අපි දිනලා කියන එක. අපි අපේ තද බල මාන්නයන් යටපත් කරගෙනද නැද්ද? යටපත් කරගෙන ඒවා පාලනය කරලා අපි ඒකයි අපිට පුළුවන් ඕනම කෙනෙකුට කරු කරන්න. බලවතුන්ට කරු කිරීම අපි කරන්නේ ගොඩාක් වෙලාවට ටිකක් කපටිකමට වගේ නේ. කපටිකමට එහෙම තමයි කරු කරන්නේ. පොලිටිෂියන්ලා එහෙම ආවොත් එහෙම කොහොමද අපි කරු කරන්නේ? තවට කරු කරනවා, පොල් තෙල් පහන කුප්පත්තු කරන්න දෙනවා නේද? පොල් තෙල් පහන පත්තු කරන්න දීලා ඒකට කෙරෙන්න ඕන වැඩේ ගැන ලියුම දෙනවා. එයාට ඒ ප්‍රමුඛ ස්ථානය දීම ඇතුළෙම තව තියෙන කට්ටකම් අපේනේ. එහෙම මිනිස්සුන්ගේ කරුත්තේ ඇත්තක් නෙවෙයි. ඇත්තක් නෙවෙයි. ගොඩාක් බොරු ඒවා තියෙන බලවතුන්ට කරන කරුත්තය ගොඩාක් බොරුවට කරන එක. මතක තියාගන්න ඔබ බලවත් වෙලාවේදී අනිකාට කරන කරුත්තේ තමයි සැබෑම ආධ්‍යාත්මික දෙයක් කරන්නේ. ඒක තමයි ඔබ කොච්චර දුරට ආධ්‍යාත්මිකව පොහොසත් මිනිස්සෙක්ද කියලා පෙනෙන කාරණය. දැන් ගොඩාක් කාලේ මම මගේ ලොකු හාමුදුරුවෝ ගාවින්වත් අත වශයෙන්ම යන්නේ නැහැ. යන්නේ ළඟින් යන්න. ලොකු හාමුදුරුවෝගේ වැඩ ඉන්න කවිච්චියක උන්වහන්සේ වැඩ හිටියේ. ඒක තියෙන තැනින්ම දොරක් තියෙනවා මගේ කාමරේට යන්න. මම කවදාකවත් ඒ දොරින් යන්නේ නැහැ. මම පන්සල වටේ පිටිපස්සෙන් ඇවිල්ලා කුස්සිය පැත්තෙන් ඇවිල්ලා තමයි දොරවල් ගානකින් ඇවිල්ලා මගේ කාමරේට යන්නේ. මගේ කුටියට යන්නේ එහෙමයි. ඒකට මට ඇහිලා තියෙනවා අපේ ලොකු හාමුදුරුවෝ කියනවා උන්වහන්සේගේ යාළු හාමුදුරුවෝ ආවන් ඔය අනිත් උන්වහන්සේලා වගේ නෙවෙයි බද්දිය නම් ගරුසරු ඇතුව හැදෙනවා කියලා. මම ඉන්න හරියෙන්වත් යන්නේ නැහැ එහෙම කියලා. ඊට පස්සේ මම ඉන්න හරියෙන්වත් කියේ නැත්තේ මොකටද ගිහින් ඉල්ලන් කන්නේ කියලා. ඒක තමයි ඇත්ත කාරණා. මොකද උන්වහන්සේ සිවුර පොඩ්ඩක් අර හැම එල්ලුණත් ගන්නවා. හරියට සිවුර පෙරවිලා නිකන් තිබුණ නැතත් බිම ගෑවි ගියත් ඒකත් කුටියක් දීලා තමයි පෙන්නන්නේ. මන්ට හරියට කේන්ති යනවා. හරි සීලවන්තයි. හරිම සීලවන්ත හමුදුර. ආය කකුල් දෙක අල්ලලා වඳින්න පුළුවන් හමුදුරලා කියලා අපි කියනවා නේද සායනත්. ආන්න එහෙම හමුදුර. හරිම සීලවන්ත. හරිම සීලවන්ත. අපිට චෝදනා කරන්න කිසිම දෙයක් නැහැ උන්වහන්සේගේ සීලය ගැන. උන්වහන්සේගේ ගාව තිබිච්ච ඒ දේ නම් හරි සරයි. කොහොමද ඉතින් සීලවන්ත ගොඩාක් අය සරයි නේ. ගෙවල් වලුණත් වැඩිපුර දත් පිලිස්සගෙන දඟලන්නේ අම්මලානේ නේද? ඒගොල්ලෝ සිල් වැඩි තරමටම සරත් වැඩි. ඒක මම බලලා තියෙන ගොඩාක් ඒ පිහි ගෙවල් වල හරියට නේද? කේන්තියන්නේ තාත්තගේ අම්මගෙනු ගත්තොත් දැන් තාත්තගේ පොඩි වීක් පොයින්ට් තියෙනවා ඒ වුණත් තාත්තා ෆ්ලෙක්සිබල්. හැබැයි අම්මට කේන්ති යනවා හරියට නේ. මතක තියාගන්න අවබෝධයෙන් තොරව සිල් රැක්කොත් කේන්ති යනවද නැද්ද? කේන්ති යනවා. සිල් රකින්නවා නමුත් ලොකු අවබෝධයකින් නෙවෙයි නම් ඒක යාට ආතතියක් එක්ක තමයි ඒ සීලේ ඉන්නේ. ඒ කියන්නේ යා සීලේ ඉන්නා මොකද සීලේ ඉන්න කියලා හෙව්වොත් සීලයේ යහපත් භාවය අවබෝධ කරගෙනට වඩා ඇත්තටම ළමයි හදාගන්න බැරි වෙයි මම මෙහෙම නොහිටියොත්. අනහරේ කියන්නේ එතන ප්‍රශ්න තියෙනවා. වෙන ප්‍රශ්න මත අම්මලා ගොඩාක් ඒවා කපලා දාලා තියෙනවා තමන්ගේ තියෙන්නේ. එතකොට ඒ කැපවීම කරද්දි ඒගොල්ලෝ පෙරලා අනිත් අයගෙනුත් නූලටම දේවල් බලාපොරොත්තු වෙනවද නැද්ද? බලාපොරොත්තු වෙන්නේ නැතිකොට යක්ෂයෝ වගේ වෙනවා නේ. හරි කේන්ති යනවා. ඉතින් මම හිතනවා අපේ ලොකු අන්තරොත් ඒ කාලේ ඉතින් උපරිම සීලවන්තුකම් මොකද නැත්තම් අපි හදාගන්න බැරි වෙන්නේ. දැන් මම වුණත් පුදුම පරිස්සම් වෙනවනේ පන්සලේ. මගේ පන්සල කිසිම මගේ ලොකු ගෝලයෝ 3 දෙනෙක් අපි 4 දෙනා එකට ඒ ආයතනේ පරිපාලනය කරන්නේ මං කියලා තියෙන අපි 4 දෙනාට කිසි වැරද්දක් කරන්න බෑ මේ ආයතනේ. ඒක පරිස්සම් වෙන්න. මොකද හේතුව අපි කරොත් යම් වැරද්දක් ඒකේ 10 ගුණයක් ගෝලයෝ කරනවද නැත්?
ඉතින් ඒතකොට කේන්ති ටිකක් මොකද හේතුව අපි දන්නෝනේ මේ අපේ කැමැත්තත් අපි කැප කරලා තියෙන කියලා. සමහර අසංවරකම් වලට අපි කැමති වුණත් ඒ කැමැත්තත් කැප කරනවා කවුරු හදා ගන්නව නින්දද? ගෝලියෝ ටික හදා ගන්න ඕනේ. නැත්තම් ගෝලියෝ අයාලෙයි. ගෝලියෝ රස්තිය දුවේයි. එතකොට ඒක අර ලොකෝ ගැඹුරුම නුවණකින් නොවන නිසා සාමාන්‍ය අවබෝධයයි අර කරන්න වෙලා තියෙන කැපවීමයි එක වෙනකොට අපිට සමහර අපි පරිස්සම් වෙන්න වෙලා තියෙන දේවල් නිසා ආතතියකුත් තියෙනවද නැද්ද? තියෙනවා. ඔක අම්මලට ටිකක් වැඩි. අපේ ලොකු හඳුරන්ටත් ඒක ලොකු හඳුරෝ කහන්නේ. එතකොට ලොකු හඳුරන්ට බයට අපි දේවල් නොකරින්න. හැබැයි ඒක ලොකු හඳුරෝ හිතුව ඒ කාලේ ගරුත්වයේ. ඒත් ලොකුහන්ට පස්සේ තේරුණා මම අවුරුදු 17න් A level පාස් වෙච්ච ගමන් මං හරි ආගියුමන්ට් වලට ගියා. ඊට පස්සේ ලොකු හඳුරොත් එක්ක ඉන්නත් බැරි වුණා. මං ඒ පන්සලත් අතහැරලා කොළඹට ආවා. එතකොට ලොකුහන්ට තේරුණා මම තුල උන්වහන්සේ ගැන ගරුත්වය නෙමෙයි ගොඩනැගි. ඉඳලා තියෙන්නේ බයට ඔළුව ගහගෙන වෙලාව ආපු ගමන් මෙයා නැගිට්ටා. අත වශයෙන්ම මේ ගරුත්වයේ කොට නොනැගී බය කොට නැංවීම නිසා ලොකු හඳුරු සහ මා අතර මම හිතනවා මට ඉතාම උදාර ගුරුවරයෙක් මගේ වුණා කියලා ජීවිතේ ලොකු කාලයක්. මොකද උන්වහන්සේත් එක්ක එකට ඉඳීම කියන එකට මම වැඩිහිටියෙක් වෙනකොට ඕන ගරුත්වෙන්නේ. නේ වැඩිහිටියොන්ට එකට ඉන්න ඕන නම් ගරුත්වය තියෙනවා. බයට බෑ ඉන්න. බය වෙනුවට ගෞරවය කොට නැගෙන ඕන. අවාසනාවකට ඒ ගරුත්වය කොට නැගෙන විදිහේ සංවාදයක් හොංකම් දීමක් සාකච්ඡාවක් අප අතර තිබුණේ නැහැ. තිබුණේ ලොකු හඳුරුන්ගෙන් ගුටි අපෙන් කට්ටකම්. ඒක ලොකු හඳුරුන්ගෙන් ගුටි ඊළඟට අපෙන් කට්ටකම්. අපි සෑම ගුටි කෑමකටම පස්සේ හොයා ගන්නවා ඒක අහු නොවි කරන ක්‍රමය. ගරුත්වය වෙනුවට හෝ වැරද්ද තේරුම් ගැනීම වෙනුවට සෑම ගුටි කෑමකටම පස්සේ ගොඩාක් ළමයි හොයාගන්නේ ඒක අහු නොවන ක්‍රමයනේ. අහු වෙන්නේ නැතුව ඒක කරන හැටි. ඒක ළමා කාලේ ඒගොල්ලෝ පරිස්සම් කරගන්න ඕනේ එහෙම. වෙන කරන්න දෙයක් නෑ ටිකක් අදට ඉඳලා එහෙම කරන්න ඕනේ වෙන කරන්න දෙයක්. හැබැයි මතක තියාගන්න. අවුරුදු 15 පයින්නකොට ළමයි එක්ක කතා කරන්න පටන් ගන්න. චූටි කාලේ ඉඳලම තියෙන්න ඕනේ. හැබැයි චූටි කාලේදී යම් යම් පොඩි පනිෂ්මන්ට් දීලා සමහර ඒවා බය කරලා හරි බේර ගන්න ඕන දේවල් තියෙනවා. නමුත් ඒගොල්ලෝ වැඩි හිටියෝ වෙනකොට ඒගොල්ලොත් එක්ක කතා කිරීම අවශ්‍යයි. අපි කවුද කියලා හරියට තේරුණා. ඒගොල්ලෝ අපිට අවමානයක් වෙන වැඩ කරන්නේත් නැහැ. ඒගොල්ලොන්ට අවමානයක් වෙන වැඩ කරගන්නෙත් නැහැ. ඒක වෙන්නේ බුද්ධිය. යමක් අයහපත් නම් ඒක අයහපත් ඇයි කියන එක. යමක් අයහපත් නම් ඒක අයහපත් ඇයි කියන එක. එයාට තේරුම් කරලා දීම ඇතුලේ එයා යහපත් හැසිරීම් වලට යනවා අපි නැත. එතකොට යාට ඇති වෙලා තියෙන්නේ යහපත අයහපත සම්බන්ධව අවබෝධයෙන් තියෙන ගරුත්වය. කලයුත්ත නොකලයුත්ත ගැන අවබෝධයෙන් යුක්ත ගරුත්වයක් ඒක. ඒ ගරුත්වයේදී කවුරුත් ඉන්නෝනේ නෑ යාව ගයිඩ් කරගෙන යන්න. දැන් ඔබලාගේ දරුවෝ සමහර විට ඒගොල්ලෝ මේ රටේ මාස්ටර්ස් කරන්න පුළුවන් නැත්නම් ඇමරිකාවට යන්න පුළුවන් ඕස්ට්‍රේලියා යන්න කැමති අය ළමයි ඉන්න පුළුවන් නේ. එතකොට මම ඔබට යෝජනා කරනවා ඔබ නැතත් ඒගොල්ලෝ යහපත ලෙස පිළි අරගෙන කටයුතු කරන්න ඕනි. අයහපත ලෙස පිළි අරගෙන කටයුතු කරන්න ඕනි. ඒකට නම් ඒක තේරුම් කරන සංවාද සාකච්ඡා අහුම්කම් දීම් අවශ්‍යයි. තාත්තයි අම්මයි දෙදෙනාම දරුවෝ එක්ක හොඳට කතා බහ කරන සාකච්ඡා කරන ළමයි කියන දේ අහන් ඉන්න අම්මා තාත්තා වුණොත් මම ඔබට සහතික වෙනවා ඒගොල්ලෝගේ හිතේ පුදුම ගෞරවයකුත් පුදුම ආදරයකුත් ඔබ ගැන ඇති වෙනවා. ඒගොල්ලොන්ට අමුතුවෙන් කවුන්සලර්ස්ලා හොයාගෙන යන්න ඕන වෙන එකක්. ඔබත් එක්ක ඒගොල්ලෝගේ ජීවිතේ කතා කරන්නේ. ඒගොල්ලෝ අත්විඳින ප්‍රශ්න බෙදා ගන්න. ඔබට හංගන්න හිතෙන එකක් නැහැ. මොකද මේ ඇති වෙන ගරුත්වය කියන්නේ ඒ ගරුත්වය ඇති වෙන්නේ මෙයා ගාව මට විවෘත වෙන්න පුළුවන් කියන එක තේරුණාට පස්සේ. විවෘත වුණොත් ඉවරයි කියන එක තේරුණොත් මොකද කරන්නේ? හංගනවානේ.
හංගනවා. අපි ගාව කපටි විදිහට ළමයි හැසිරෙනවා. ඒක ළමයින්ගේ වැරද්ද නෙවෙයි. ඒක අපේ වැරද්ද ඒක. අපි ඒගොල්ලෝ බය කරනවා. මගේ ලොකු හාමුදුරුවන්ට ඇති වෙච්ච බයේ අයහපත්කම් මම තේරුම් ගත්තු හින්දා ඇත්ත වශයෙන්ම මගේ පිරිවෙනේ මම පොඩි හාමුදුරුවන්ට විශේෂයෙන් කියලා තියෙනවා. මගේ කාමරේ ඉස්සරහ දොර හැරලා තියෙන්නේ. මගේ කුටියේ දොර විතරයි මම ඇතුලේ හිටියොත් වහන් ඉන්නේ දොරට තට්ටු කරන්න ඕනම වෙලාවක මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඇත්ත වශයෙන්ම අවුරුදු 7-8 පොඩි හාමුදුරුවලා ඒගොල්ලොන්ට සමහර ඒවා කියා ගන්න ඕන වුණාම පත් කඩේතරම් කාමරේට එනවා. එහෙම වෙනවා ඉතින්. සමහර ඒවා විසඳන්න දේවල් නෙවෙයි. නමුත් ඒගොල්ලන්ට ප්‍රශ්න. මම මොකද කියලානේ තියෙන ප්‍රශ්නයක් නම් එන්න කියලා. දැන් මම එන්න සති දෙකකට කලිනුත් එක්කෙනෙක් ඇවිල්ලා තට්ටු කරා. මම මොකද? ලොකු සම්මානසේ මට මෙහෙන් යන්න ඕනේ. මම ඇහුවා මොකද මෙහෙන් යන්නේ? මෙහෙ ඉන්න අය මගේ සිවුරු හොරකම් කරනවා. මේ බොරුයි. මම ඔයාගේ සිවුරු හොරකම් කරන තරම් මේ නාහෙ නැති අය ඉන්නවද? මොකද ඔයානේ මෙහෙ ටිකක් වැඩිපුරම අපිරිසිදු. මම හොරකම් කළා නේ වැරදිලා වෙන්නේ. ඔයා ගිහිල්ලා ඉන්න. ආතරෙන් වචන දෙකක් කතා කරා සන්තෝෂයි ආපහු යන්න ගිහුව කෙනා යා කාමරේට යනවා. කතා කරන්නේ. සමහර විට මං එයාට ඒ ඉඩ නොදී තිබුණා නම් එහෙම. මොකද 80 කිනකොට සිවුරු පැටලෙනවා අපේ පක්ෂේ. සිවුරු වල හැම එකෙම අපි නම් වල ඉංග්‍රීසි අකුරු ගහලා තියෙනවා. මුල් අකුරු වල ඉතින් පැටලෙනවා හරියට චූටි අය අතරදී සිවුරු පැටලිලා යනවා. එතකොට කියන හොරකම් කරන්නේ. චූටි ළමයිට හිතෙනවා මට කොච්චර අවස්ථා හිතලදී සිවුරු ඇරලා යනවා. පන්සලෙන් පැනලා යනවා. එහෙම හිතන පොඩි කාලේ හිතනවා අපිට. ඕන කෙනෙකුට හිතන. ඉතින් ඒ පොඩි හඳුරට කතා කරන්න දීපු එක මම දන්නවා එයාගේ ඔළුවට ඊළඟට ආලෝක හඳුර මං කියන කහන් හිටියනේ. ඒකට හිතේ වෙනම තැනක අගයක් එයාගේ ඔළුව වෙනවා. හැදෙනවා. එයාට ඊළඟට මට පිටුපෑම සම්බන්ධ ප්‍රශ්න වෙනවා. එහෙනම් මේ කරුත්තය අපි අනිකාට දීමෙන් අනිකාට අගයක් දීමෙන් සිද්ධ වෙන යහපත තමයි එයාට එනවා මම කොහොමද මෙයාට වංචා කරන්නේ කියන හැඟීම. අර ඉස්සර ඔක ඇති කරපුවින්ද අපේ පැරණි අම්මලා හරි ආදර්ශ සම්පන්නව ඉඳලා නේද? ඇති කරානේ දූලට ලොකු අම්මා ගැන ගරුත්වයක්. දැන් ඒකේ තිබුණු ලොකුම ලාභය තමයි ගොඩාක් දූලා තමන්ගේ චරිතවත්කම වටිනකම අගය ආරක්ෂා කරගත්තේ අතින් අතට යන්නේ නැතුව ඉන්න තත්ත්වයටපත් උනේ මොකක් හිතලද? එහෙම කරලා අම්මගේ මූණ බලන්නේ කොහොමද? අනේ තමයි. ඒ කියන්නේ අම්මගේ මූණ බලන්න පුළුවන් වෙන්නේ ඉන්නෝනි කියන එක. හරි වැදගත් සංකල්පයක් නේ. අපේ පැරණි කාන්තාවෝ එහෙම කිව්වානේ. පැරණි තරුණ අය එහෙම කිව්වා. අම්මගේ මූණ බලන්නේ කොහොමද? අම්මට මූණ දෙන්නේ කොහොමද මේක කරලා? ගොඩාක් ඒගොල්ලෝ රැකුණානේ. අපේ ලංකා සමාජයේ බොහෝ කාන්තාවෝ අගයක් ඇතුව හිටිය විවාහ වෙනකම්ම ඔන්න ඔය කාරණාත් එක්කනේ. අම්මගේ මූණ බලන්න බෑ. එතකොට ඒ අම්මා අගයක් ඇතුව ඉඳපු එක්කෙනෙක් නෙමෙයි නම් දූට අම්මගේ මූණ බලන්නේ කොහොමද කියන ප්‍රශ්නේයිද? නෑනේ. ඒ ප්‍රශ්නේ එන්නේ අම්මා අගයක් ඇතුව ජීවත් වෙච්ච ඉඳන්. අම්මගේ ගාව තිබිච්ච උදාහර ගෞරවනීය ජීවිතයනේ. ඒක අනිත් එක්කෙනාව පොළඹවනවා යහපත් වෙන්න. යහපත් වෙන පොළඹවනවා. ඒ නිසා ඔබ තේරුම් ගන්න මේ කාර්යවෝච කියන එක අපේ මුළු පෞල් සංස්ථාවම ඊටාම ඉහළ දියුණුවකට ගෙනියන සංකල්පයක්. තාම ඉහළ දියුණුව. ගොඩාක් වෙලාවට මම ඔබට ඉල්ලා සිටිනවා ඔබට බලය එන වෙලාවට අනිත් අයට කරු කරන්න හිතෙන්නේ නැති ගතියක් එනවද නැද්ද? එනවා. අන්න එතෙන්දි විතරක් මම ඔබට යෝජනා කරනවා පරිස්සම් වෙන්න. අනිත් අයට කරු කරන්න හිතෙන්නේ නැති ගතියක් එනවා අපිට බලය තියෙනකොට. අනිත් අයට අවමන් කරන්න පහත් කරන්න නේද? නොසලකාරිනීව කරන්න එපා. වැරද්දක් හරි මම කියන්නේ බිරිඳගේ හෝ සැමියාගේ හෝ දරුවෙක්ගේ හෝ ඒක එයාත් එක්ක කතා කරන්න අනිත් අයෙක් එපා.
මොකද එහෙම කරොත් එයා හිතනවා එයාගේ ගරුත්‍ය කෙලස ගන්න හොඳ නැහැ කියලා. ඉස්සර තාත්තලා මතකද බීපු දවසට කොහොමද කියලා? පැරණි තාත්තලා බීපු දවසට බීලා නැහැ කියන එක පෙන්වන්න මොන දැඟලිල්ලද නගලා. වැඩිපුරත් hina වෙනවා. ඉක්මනින් නිදා ගන්න යන්න බලනවා. ඒ කියන්නේ බීපු දවසට ලොකු එයාට එක ගැන ලැජ්ජාවක් තියෙනවා. එයා ඒක හංගන්න ළමයින්ට තේරෙන එක නවත්තවන්න. කොච්චර අපේ සිංහල තාත්තලා එහෙම අකටයුතුකමක් කෙරුණම ඒකෙදි කොච්චර විඳෝ දෙක ඉන්නේ. හැබැයි ඉතින් පස්සේ අම්මලාත් ටිකක් නාස්ති වුණානේ. ඒගොල්ලෝ ටිකක් ආඩම්බර වුණා. ඒගොල්ලෝ ඊට පස්සේ තාත්තලා සාලෙට කැඳවලා බැලුම් පුඹවන්න පටන් ගත්තා. අදත් බීලා නේද? තමුසේ බීලා නේද? කියලා පඬිතකම් ළමයි ඉස්සරහා කියවන්න ගත්තා. දැන් තියන්නේ තාත්තලා එන්නෙම ඌ මං බීලා තමයි කියලා පුඩුවට පයි එකක්. එහෙනම් මොකද එයාගේ ගරුත් ඉවර කරන්නේ? එයා අර රැක ගන්න උත්සාහ කරපු එක එයාට අර මේ ලැජ්ජාවක් වගේ දැනිච්ච එක නැති කෙරෙව්වා. ඒක ඔක්කොටම හැංග කෑගහක මගේ ජීවිතේ කෑවා බීලා. ඒ කියන්නේ බීලා යාව බයිට් එකට කාලා වගේ ඉන්න. ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒවා බේර ගන්න ක්‍රම තියෙනවා නේ. ඒවා විසඳ ගන්න ක්‍රම තියෙනවා. බීම පිළිබඳව අපිට පිළිකුලක් තියෙනවා ඇත්ත. ඒක හරි කතා කරලා විසඳ ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒකෙදි අනිත් එක්කෙනාගේ තියෙන අනිත් අගයන් ඒක නිසා නැති කරන්න හොඳ නැහැ. ඒක නිසා යාගේ තියෙන අනිත් වටිනකම් ඒවා විනාශ කරන්න හොඳ නැහැ. මම ඔබට යෝජනා කරනවා තමන්ගේ සැමියාට හෝ බිරිඳට එහෙම මම කරන්න. යාගේ ප්‍රශ්නයක් තියෙනවා ඒක ඔබලාගේ ප්‍රශ්නයක් වෙනම කතා කරන්න. කතා කරනවා නම් ගොඩක් ඒවා විසඳෙනවා. නේද? කතා කරන වෙලාවල් හදා ගන්න ඕනේ නේ. අටුම ඉතින් දිනා ගන්න වෙලාවෙවත් ඉතින් තියෙනවා. ඉතින් පාර්ට් ටයිම් කර ඉන්න ගියොත් ඒ වෙලාවෙත් ඉවර තමයි. මම දැනගන්න ඕනේ නේ. Tamanට ජීවිතයක් ඕන නම් සල්ලි පස්සෙම පිස්සු හැදිලා වගේ හඹා ගිහිල්ලා හරියන්නේ නැහැ. මෙහෙට ඇවිල්ලා අනිත් අයගේ ගෙවල් එක්ක තරඟ කර ගෙවල් වැඩි ගන්න තියෙන කෙනා වෙන්න ගියොත් එතකොට ජීවිතය ඉවරයිද නැද්ද? ඉවරයි. ගියත් තිබීම අවශ්‍යයි. ඒත් මං හිතන්නේ මේ රටේදී ළමයින්ටත් ගෙවල් අරන් දාන්න යන එක විකාරයක් කියලා. එච්චර ණයකාරයෝ වෙන්න ඔබ යන්න ඕනි නෑ. එච්චර දුක් විඳින මිනිස්සු වෙන්න ඕනෙත් නෑ නේ. ළමයි ඉතින් ඒගොල්ලන්ට හොඳට ඉගෙනුවා නැතිනේ. හොඳට ඉගෙනුවා ඒගොල්ලෝ රස්සා කරා. ඒ ගෙවල් ගනි. ඔබලා එච්චර වහල් වෙන්න ඕනේ නෑ. කියන්නේ ලංකාවේදී තිබිච්ච එක එහෙම තියාගන්න එපා මෙහෙදී නේ. එහෙම ඕනේ නෑ. ඒක තේරුමක් නෑ. ළමයින්ට අපි කරන්න ඕන පාපානිවාරේති පවෙන් බේර ගන්න ඕන කල්යාණේ නිවේසේති කුසලයේ යොදවන්න ඕන ඊළඟට මොකද්ද සික්කන් සික්කාපේති හොඳට උගන්නන්න එච්චරයි දැරදි හදන්න මිනි ඉතින් මං හිතන්නේ ඕන වෙයි කියලා කිව්වොත් ඉතින් ඕන නම් දෙන එක වෙනම දෙයක් නමුත් ඒව ඔබේ කාර්යයන් කරගෙන ඔබේ ජීවිතේ නැති කරගන්න එපා නේ අඩුම මේ වයසක බ්‍රිතාන්‍ය වැසියෝ නේද? ඊට පස්සේ මුන්දලා වයසට ගියත් හරීම මේ ආදරෙන් අත්අල්ලගෙන නේද? හරීම ඒ පාරේ ඇවිදන් යන අය දැක්කම මට හිතෙනවා අනේ ඉතින් අපේ ආච්චිලා සීයා කියලා. අපේ සීයාට යන ඒ සීයා යනවට වඩා මීටර 100ක් විතර එහායින් ආච්චි යන්නේ නේ. හරි ආදරෙන් යනවා. මේ දෙහිම ජීවිතයක් හීනකින්වත් අපේ අත්තම්මලට මුත්තරට තිබිලා නැහැ. ඒක අපරාධේ නේද? ඒගොල්ලෝ සතුටෙන් ඉන්නවා කියලා මගේ අදහස. ඒ කියන්නේ ඒගොල්ලන්ට ප්‍රශ්න ඇති ළමයි සලකන්නේ. ළමයි සලකන්න ළමයි නැති ප්‍රශ්න ඇති. නමුත් ඒගොල්ලෝ ඉන්නකම් සතුටෙන් ඉන්නවානේ. ඒගොල්ලෝ ඉන්නකම් සතුටෙන් ඉන්න පාක් එකට යනවා, කෝෆි එකක් බොනවා, කතා කර ඉන්නවා, හිමින් ඇවිදිනවා නේද? හරි ලස්සන දේවල්. මම කියන ඔබලත් විශ්‍රාමික ජීවිතයට යනකොට එහෙම ඉන්න පුළුවන් මට්ටමටවත් බැඳීම තියාගන්න ඕනද නැද්ද? තියාගන්න ඕන. ළමයි මැත්තේ සල්ලි මැත්තේ නැහෙන්න ගිහිල්ලා ඔබ දෙපළ ඈත් වෙලා එකිනෙකාගේ අගයක් වටිනකමක් දැනෙන්නේ නැති තත්ත්වෙටම ගියොතින් ළමයි යුනිවර්සිටි වලින් පස්සේ ඩිග්‍රී කාරන් වෙන ගෙවල් අරගෙන යනකොට
තනි වෙන ගෙදර ඉන්නේ කවුද? ආගන්තුකයෝ දෙන්නේ. ඒ වෙනකොට එකිනෙකාට ගොඩක් මග ඇරිලා ඉවරයි. ඒක වෙන්න දෙන්න එපා. එහෙම වෙන්න ඕනි නෑ. මොකද මං හිතන්නේ ඔයගොල්ලෝ කවුරුවත් ආයේ ලංකාවට යයි කියලා. ගියත් යන්නේ ගොඩාක් කල් ගත වෙලානේ. ඒ යනකොටත් ඔබ දන්න කියන බොහෝ දෙනෙක් ලංකාවේ ජීවතුන් අතරත් නෑනේ. ඒ දෙදෙනා අතර ගරුත්වය තියාගන්න. ඒ ගරුත්වය ඇතුලේ ආදරයත් ආදරය ඇතුලේ ගරුත්වයත් ලෞකික ජීවිතේදී තියෙනවානේ. ආධ්‍යාත්මික ජීවිතේදී ගරුත්වය ඇතුලේ ශ්‍රද්ධාවත් ශ්‍රද්ධාව ඇතුලේ ගරුත්වයක් නේ ආධ්‍යාත්මික ජීවිතේදී තියෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවයි ගරුත්වය එකට යනවා. ඒ වගේම ගෙදරදී නම් ආදරයයි ගරුත්වයයි එකට යනවා ගෘහස්ත ජීවිතේටනේ. ඒ දෙක කොට නැගිටෝ. ඒකෙදි අනිකාට අවමන් නොකර අනිකාව නොසලකා හැරීමෙන් වැළකීලා අගයක් දීලා ආදරය දක්වලා කරුණාව දක්වලා එතන හදා ගන්න ගිහි ජීවිතේ. මොකද ගොඩාක් විඳෝන ගිහියෝ මට හමු වෙන හින්දා මම දන්නවා. නැත්තම් ඔය ඇත්තන්ට ඉතින් ආමුදුරුව දන්නවනේ. අපි කියන්නේ මම දන්නේ මට ගිහියෝ කියනවා. මේ නායක අන්තරට එමත් ඔය කවුන්සලින් වලට ආවන් ගිහියෝ ඇත්ත ජීවිතේ කතා කරනවනේ නායකයන්. ඇත්ත ජීවිතේ ගොඩාක් අයට හරි නීරසයි නේ. ඒ නීරස වෙලා තියෙන්නේ අප්‍රසන්න වෙලා තියෙන්නේ ඒක මේ කාගේවත් හදිහුණියක් හින්දාවත් මුකුත් හින්දා නෙමෙයි. අපි මේ සල්ලි ළමයි නිසා කරගත්තු වැරදි. ළමයි නිසා ආදරය ගෞරවය නැති වෙන්න නෙවෙයි නෝන. ඒව තව ටිකක් වැඩි වෙන්න ඕන නේද? ළමයි ගෙදරට ආවන් වෙන්න ඕන දෙදෙනාට එකිනෙකා සම්බන්ධව ආදරය ගරුත්වය කියන එක වැඩි වෙන එකනේ. අවාසනාවකට අපේ බෞද්ධ සමාජේ නම් දෙන්නට දෙන්න නැති වෙනවා ළමයි වැඩි වෙන්න. ඒක වෙන්න දෙන්න එපා. අපේ අතීතේ එහෙම තිබිච්ච එකක් නෙමෙයි. අපිට එකිනෙකාට අපේ අත්තම්මලා සියලා පැරණි අය බොහෝම අගයක් තිබුණා ඒ තමන්ගේ සැමියා සහ බිරිඳ ගැන. තාත්තට මුලින් වඳින්නාමත් මම දැකලා තියෙන සමහර පැරණි සියලා එයාගේ ළමයින්ට කියනවා අම්මට වැඳලා. තමන්ගේ බිරිඳ තමන්ට වඩා උදාරයි කියන චෛතසිකේ හිතට ආවන්නේ කියන්නේ අම්මට වැඳලා. තාත්තට තෑගි භෝග මල්ලක් දුන්නත් ඒක අම්මට දෙන්න කියලා කියනවා. ඒ කියන්නේ ඇය සතුටු වෙනවා බලලා ඔහු සතුටු වෙනවානේ. ඒ ආදරේ තියෙනවා. ඒ කරුත්‍ය ගිහියන්ට තියෙන්න ඕන නැත්නම් ජීවිතේ නැති වෙනවා. මොකද අපි කොච්චර ආගමෙන් දහමෙන් දේවල් හෙව්වත් ගේ ඇතුලේ ගිනිගෙන නම් ඉන්නේ. කොච්චර පන්සල් ඇවිල්ලා බුදුන් ඇඳලා සාමය හෙව්වත් හම්බ වෙන්නේ නැහැ. නම් බුද්ධිමත් අගෞරව කරන්න. කරු කරන්න. කොහොමද ඉතින් සිංහලවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පිරිමින්ට දේශනා කරපු යුතුයකම් අතර තියෙන එකක් තමයි තමන්ගේ බිරිඳ වෙනුවෙන් සම්මානනාය නේ. ගරු කරන්න. අනවමානනාය අවමන් නොකරන්න. සිංහලවාද සූත්‍රයේ තියෙන ස්ත්‍රියට ඉෂ්ට විය යුතු පිරිමියාගේ යුතුයකම් අතර තියෙනෝනේ අවමන් නොකළ යුතුය ගරු කළ යුතුය. මොකද කාන්තාව කියන්නේ අවමන් විදීමෙන් වැලකී හැදෙන්න ඕනි කෙනෙක් නේ. හේතුව කාන්තාව යනු දවසක අම්මනේ. ප්‍රජාව බෝ කරන්නේනේ. දරුවන් බිහි කරන්නේ අම්මා. එතකොට අම්මා අගෞරවයම ලැබමින් ඉන්න කෙනෙක් වුණොත් සිද්ධ වෙන අයහපත තමයි සිද්ධ වෙන ඛේදවාචකේ තමයි එයාගේ මෙන්ටලි හෙල්ත් එක බොහොම දුර්වල වෙනවා. ඒ කියන්නේ මානසිකව එයා රෝගී කෙනෙක් වෙනවා. අවමන් විදිහට නිතර බැනුම් අහන, ඇනුම් පද අහන, කොන් වෙච්ච අම්මා මානසිකව නිරෝගී කෙනෙක් නෙමෙයි. මානසිකව නිරෝගී නැත්තම් ඒ ඇත්තිගේ ගාව මානසිකව හොඳ පෞරුෂයක් තියෙන දරුවෝ හැදෙන්න විදියක් නෑ. ඔබට ඊටාම පරිපූර්ණ පෞරුෂයක් තියෙන දරුවෝ හැදෙන්න ඕනි කියලා හිතනවා නම් මම යෝජනා කරන ඔබේ බිරිඳට අවමන් කරන්න එපා කියලා. ඔබේ බිරිඳ පහත් කරන්න එපා. ඇයට අගෞරව කරන්න එපා. කාන්තාවට අගෞරව කරන්න එපා. කාන්තාවට ගරු කිරීම අපරිහානීය ධර්මවල මුඛ්‍ය කාරණයක් ලෙසනේ සප්තපරිහානීය ධර්ම ලෙස වල භාග්‍යවතුන් වහන්සේ ලිච්ඡවීන්ට රටක නොපිරිහීමට හේතුවක් ලෙස පෙන්නනවා. කත්‍යවශ්‍යයි. කාන්තාවන්ට ගරු
මොකද භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලෙදී සාපේක්ෂව ගත්තොත් කාන්තාව ගොඩාක් දුර්වල ගොඩාක් කොම් වෙච්ච තැනක තමයි බ්‍රාහ්මණ සමාජය නිසා හිටියේනේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කරා පිරිමියට ඇයට අවමන් කරන්න බෑ. ඇයට ගරු කරන්න. ඇයට වටිනකමක් දෙන්න. දැන් බලන්න හැමතැනම මේ බ්‍රහ්මාදී මාතා පිතරු අම්මා මුලට අරන් අපේ බුදුහාමුදුරුවෝ. මාතා පිතු උපට්ඨානං අම්මා මුලට අරන් එතනත් නේ. යෝ මාතරං වා පිතරං වා මව් තමයි මුලට එන්නේ. හැමතැනම. ඒ හැමතැනම මාතෘත්වයට අපේ අගයක් දුන්නේ ඇයි? බ්‍රාහ්මණ සමාජයේ මාතෘත්වය බොහෝම පහත් කරලා පීතෘත්වය කියන එක තමයි ඉහළට ඔසවලා තිබුණේ. බුදුදහම ආගමනයත් එක්ක ಭಾರತೀಯ සමාජයේ එක අනිත් පැත්ත ඇරුවා. මාතෘත්වයට ලොකු අගයක් දුන්නා ලොකු අගයක්. මහා බ්‍රහ්මයාට නෙමෙයි වඳින්න ඕනේ අම්මට කියලා කිව්වනේ. ඒ වගේම තාත්තට කියලා කිව්වා. ඒ නිසා අපේ බෞද්ධයෝ අපේ කාන්තාවට අවමන් කරන අය වෙන්න බෑ. එහෙනම් කාන්තාවන්ට අවමන් කරන්නේ නැහැ, අගෞරව කරන්නේ නැහැ. ඒ හිරේ යන්න බැරි හින්දානේ. හිරේ යන්න බෑ. මෙහි නීති තියෙනවා. දාරුණු දඬුවම් ප්‍රශ්නනේ. කාන්තාවන්ට ඕනේ එකට කියලා දෝ කරන්න පුළුවන්. ඒ නිසා දැන් මේවයි කඩුත්වය කියන එක ඕනම වෙලාවක බිඳ වැටෙන්න පුළුවන් එකක්ද නැත්ද? පුළුවන් එකක් නීති තියෙනකන් තියෙනවා. බුදුදහම යෝජනා කරනවා ඒක නීතියෙන් නෙමෙයි වෙන්න ඕන. කොහොමද? අවබෝධයෙන්. ඉතින් නීතියෙන් ඒක කරන්න වෙලා තියෙන්නේ ලෝකෙත් අපේ රටෙත් මොකක්ින්දද? අවබෝධයෙන් මිනිස්සු ඒක කරන්න කැමති නැති. අවබෝධයෙන් කරන දේවල් නම් ඔක්කොම හොඳ දේවල් නේ ඇත්තටම. නමුත් ඒක කරන්නේ නැති නිසා දැන් නීතියෙන් හරි කරන්න ඕනි කියන තැනට ලෝකේ රටේ පිළිගැනීම් සම්මුති හැදිලා තියෙනවා. හැබැයි ඉතින් බුදුහාමුදුරුවන්ගේ කාලේ ඒ කාන්තාවට කරු කරන්න කිව්වේ පිරිමියා බලවත් හිටියේ. හැබැයි මම යෝජනා කරනවා දැන් මේ වගේ රටක ඉන්න කාන්තාවන්ට මම යෝජනා කරනවා ඔබේ සැමියාටත් අවමන් කරන්න එපා. අගෞරව කරන්න. මොකද හේතුව ඔබලාට මෙතන බලයක් තියෙන බව ඔළුවට ආපු ගමන් අර පිරිමින්ට එන එකම කාන්තාවන්ටත් එන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන් නේ. ඒ ඊගෝ එක ගන්න. ඒක ඔළුවට එන්න දුන්නොත් ඔබට අයහපතක් කරගන්නවා වගේම ඔබේ දරුවන්ටත් කරන අයහපතක් වෙයි. අපිට බලය තියෙද්දි තමයි අපි ගරු කරන්න ඕන. බලය නැති වෙලාවෙනේ. ඒකනේ මම මුලින්ම කිව්වේ. ගරු කරන්න ඕනේ බලය තියෙද්දි. අවස්ථාව තියෙද්දි. දැන් මෙහිදී කාන්තාවන්ට ලොකු බලයක් තියෙනවා. ලංකාවට සාපේක්ෂව ලොකු බලයක් තියෙනවා එංගලන්තේ ජීවත් වෙන කාන්තාවකට. ලංකාවේ එච්චර නෛතික බලයක් මං හිතන්නේ නැහැ කියලා. එච්චර ලොකු බලයක් නේ. නමුත් මෙහි තියෙන සංස්කෘතිකමය වශයෙන් තියෙන බලයට වඩා මෙහි තියෙන ලංකාවේ දැන් ගොඩාක් උපසකම් වල බලවත් මොකද සීටු සල්ලි තියෙනනේ ඒගොල්ලෝ. හරි බලවත් ඒගොල්ලෝ. ඒගොල්ලෝ දැන් ඉන්නේ නිකන් සැමියෝ ඕනේ නැහැ වගේ තැනකට ඇවිල්ලා ඉන්නේ ඒගොල්ලෝ. ගොඩාක් සැමියෝ ගැන ඒගොල්ලෝ කියනවා මට කොයි එකක් නැතත් පුළුවන් උඹලා හදාගන්න කියලා ළමයින්ට කියනවා. ඒ කොයි එක කියන්නේ කාමරේ ඉන්න කාට තමයි. යාගේ සාන්තිශය. අන්තට අවමන් කරනවා. සල්ලි අතට ආපු ගම මේ අපේ රටේ තිබිච්ච අදහසක් නේ ඔක මිනිස්සුන්ගේ. තිබිච්ච නරක අදහසක් අපේ මිනිස්සු. මොකද සල්ලි තියෙන එක්කෙනා තමයි ගෞරව ලබන්න ඕනි අනිත් අය එයාට ගරු කරන්න ඕනි කියලා අදහසක් අපේ සමාජයේ තියෙනවානේ. ඒ හින්දා ගෙදර සල්ලි කවුද හොයාගන්නේ? එයා අමුතු එක්කෙනෙක් වෙනවා නේද? එයා අමුතු එක්කෙනෙක් වෙනවා. මොකද එයා ගොළු වැඩ කරන මේ ඔක්කොම ඉන්නේ මගෙන් කාලය ඇඳලා. අනිත් අය ගොළු වැඩ කරනවා ඒ උනාට ඉන්නේ මගේ තැන වැටිලා කියලා. ඒ කියන්නේ ඊට මේ පර්චස් 10 කතා. ඔබට යෝජනා කරනවා සිංහල බෞද්ධයෝ නැත්තට නැති වෙලා තියෙන ඕනෝවයි.